විවාහ වෙන කාල සීමාව ගෘහස්ථාවදී එළඹෙන්නේ වයස අවුරුදු 16න් 16. පස්සේ. හරි. 16 දී ආර්යවාසික දරුවා විවාහ ජීවිතයක් සඳහා යොමු වෙනවා. විවාහ ජීවිතය එළඹුණාට පස්සේ එයාට පුළුවන් අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ කියන චතුර්විධ පුරුෂාර්ථයන් සම්පූර්ණ කරගන්න. ඒත් විශේෂයෙන්ම බලාපොරොත්තු වන දේ තමයි මොකක් කරන එකද? ඈ පුතේ කොල්ලෝ පිරිමි දරුවෙකු මොකද්ද? ඈ පුතේ මොකද්ද? කවුද උත්තරේ දුන්නේ? පිරිමි දරුවෙකු ලබා පිරිමි ගැනීම. දරුවෙකු දැක්වීම. හරි. එහෙනම් විශේෂයෙන් බලාපොරොත්තු වන දේ තමයි පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙන එක. එහෙනම් දරුවෙක් නෙවෙයි පිරිමි දරුවෙක් තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි කාන්තාවට එම සමාජය තුළ එතරම් පිළිගැනීමක් දරුත්වයක් ලබා දීලා තිබුණේ නැහැ. ඊට පස්සේ ප්‍රධාන ලෙස ධනෙ උපයන්න ඕන, ධනෙ පරිහරණය කරන්න ඕන, ධනෙ සංරක්ෂණය කරන්න ඕන. මේ කාරණා ටික කරන්න තියෙන්නේ ගෘහස්ථ ආශ්‍රමයේ තුල. ඔන්න අපිට අද දවසේ කතා කරන්න තියෙන මාතෘකාව තමයි අපි ඊට පස්සේ එන්නේ ආර්ය වංශිකයන්ගේ දෙවන කාලේ එහෙම නැත්නම් ගෘහස්ථ කියන ආශ්‍රමය අවසන් වුණාට පස්සේ ඒ අය යොමු වෙන මේකට අපි කියනවා වානප්‍රස්ථ අවධිය කියලා. වානප්‍රස්ථ කියලා තමයි කියවෙන්නේ. තියාගන්න. වානප්‍රස්ථ ආශ්‍රමය කියලා යාගම් ගන්න දේ ඉවරලා ඊට පස්සේ ලියන්න. ආශ්‍රමය අද දිනේ කවද්ද 20 කියලාද 26 නේද? අද දිනේ 26. ආනප්‍රස්ථ ආශ්‍රමය කියලා කියන්නේ සරලවම කියනවා නම් ඉගෙනගෙන විවාහ වුණාට පස්සේ දරුවනොත් නිර්මාණය කළායින් පසුව වනගත වෙලා තාපස ජීවිතයක් ගත කරන අවධිය. පැහැදිලිද? වනගත වෙලා තාපස ජීවිතයක් ගත කරන අවධිය. මේකේ සිදුවෙන ප්‍රධානම දේ තමයි මොකක්ද සිදුවෙන ප්‍රධානම දේ? සම්පූර්ණ පූර්ණ ආගම ජීවිතයක අවතීර්ණ වෙනවා. හැබැයි හිතන්නකො විවාහ වෙච්ච දෙන්නට දරුවෝ නැහැ කියලා. එතකොට මොකද්ද කරන්නේ? විවාහ වුණු දෙන්නට දරුවෝ නැතිනම් ඒ අයට පුළුවන් දෙන්නත් එක්කම වනගත වෙන්න. හිතන්නකො දරුවෝ ඉන්න හැබැයි ගැහැණි දරුවෙක්. එහෙම වුණොත් පුළුවන් ඒ තමන්ගේ නෝනාව එක්කගෙන යන්න. හිතන්නකො පිරිමි දරුවෙක් ඉන්නවා ඒ එක්ක දරුවා කැමති නැහැ අම්මව තියාගෙන එහෙම නැත්නම් කාන්තාව කැමති නැහැ දරුවෝ ගාව ඉන්න. ඒත් පුළුවන් බමුණට ඔය ආර්ය වාසිකයට තමන්ගේ බිරිඳත් එක්ක වනගත වෙන්න. හැබැයි ඉතින් හරි අමුතු චාරිත්‍රයක් තියෙනවා. ඒක ගොඩාක් වැදගත්. ඒක තමයි වනගත වෙන දෙදෙනා. හරිද? දැන් එහෙම වනගත වෙනවනේ. හැබැයි ඒ දෙදෙනා එකම ගේක ඉන්න බෑ. පැහැදිලිද? යාලා ස්ථාන දෙකක් තමන්ගේ වාසස්ථාන විදිහට තෝරා ගන්නවා. එකම තැනක ඉන්න බෑ දෙන්නා. දැන් දෙක තමයි රාත්‍රී පහන් කරන්නේ. හැබැයි දෙදෙනාටම පුළුවන් ආහාර හොයාගෙන යන වෙලාවට මෙන්න එක මාර්ගයකට ඇවිල්ලා ආහාර සොයාගෙන දෙන්නත් එක්ක එකපාරට යනයි කියනවා. පැහැදිලිද? උදේවල පොඩ්ඩක් පේනවනේ ඒක. පේන්නද? පේන්නද? දෙන්නාට මෙහෙම එක දෙන්නත් එක්ක එළියට ඇවිල්ලා එක මාතක යන්න ඉඩකට දෙනවා. පොඩි chat එකක් දාගෙන අලෝ සුදු ඊරවන්න ඉන්න ගියාම අයියේ කියලා බය කරගෙන නැන්ද ඩාලින් ගන්න යන්න පුළුවන්. අද මොනවද කන්නේ ගමේ වකට කන්න දෙන්න අර ඊයේ පොඩි chat එකක් දාගෙන යන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා දෙන්නත් එකම තැන හිමිදලා හුවෙන්න බෑ. පැහැදිලිද? දෙන්න ඉන්නවන දැන් දෙක ඒක විශේෂ චාරිත්‍රයක්. මෙතන එකතු වෙන තහ. පැහැදිලිද? මේක විශේෂයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි උදේ මොකක් කරන එක ශරීරයට අත් කිලමතානු යෝගය පුරුදු කිරීම. මොකක්ද අත් කිලමතානු යෝගය කියලා කියන්නේ? ශරීරයේ ශබදනවා. අත් කිලමතානු යෝගය කියන්නේ ශරීරයට දුක ලබා දීම. එහෙනම් මොකද්ද පුතේ වානප්‍රස්ථාවදී බලාපොරොත්තු වෙන ප්‍රධානම කාර්යය? වනගත වෙලා ශරීරයේ දුක් පීඩා ලබා දෙලා මහා බ්‍රහ්මයා ගාව ගිහින් උපදින්න අවශ්‍ය කරන ගුණාංග පුරුදු කිරීමක් තමයි වානප්‍රස්ථාවදී සිද්ධ කරන්නේ. ඒක සම්පූර්ණ ආගමික ජීවිතයක්. හැබැයි තමන්ගේ බිරිඳත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ අවශ්‍ය වෙලාවදී පමණයි දෙන්න එක තැනක ජීවත් වෙන්න තහනම්.
අවශ්‍ය කරන ආගමික වතාවක් සිදු කිරීම ඊට පස්සේ ආහාර පාන ගමින් සිගාගෙන ගොස් පිට පාතික නැත්නම් හොයාගෙන කියලා අනුභව කරන එක වගේ දේවල් ඒ ජීවිතය තුළ නියම වෙච්ච කාරණා විදිහට තමයි සලකන්නේ. මේ වානප්‍රස්ත අවධිය ඉවරනාට පස්සේ කොහෙටද පුතේ එන්නේ? මේක අවසන් වුණාට පස්සේ එන්නේ මොන අවධියද? සංඥාසි. සංඥාස. සංඥාසී කියන එක අර්ථකථනය කරන්න වෙන්නේ අපිට මේක අපි ලියා ගන්න ඕන. මෙහෙම. පූර්ණම ආගමික දිවියක්. සංඥාසී ආස්මේ ස්වභාවය තමයි පුතේ පූර්ණ ආගමික දිවිය. ඒකම කියන්න. දැන් ඉන්නේ දෙන්න දැන් දෙකනේ. දෙන්න දැන් දෙකේ ඉන්නේ. අවශ්‍ය වෙලාවට එනවා. හැබැයි මේ සංඥාසී ආශ්‍රමයට ආවට පස්සේ මේ තියෙන ගෙවල් දොරවල් පව අත්හැරලා දානවා. මේ දෙන්න හමු වෙන එක පව අත්හැරලා දානවා. සුදු ඔයාම බලන්න එන්න එපා මම ආයේ ඉන්නේ ඔයා ගාවට ගිහ. දෙන්නත් එක්ක වෙනම මාවුදක මෙයා යනවා මෙහි. කවුකින් කාන්තාවක් කණියේ මෙයා යනවා මෙහි. අද දෙන්නත් එක්ක තියෙන සම්පූර්ණ ගනුදෙනු සියල්ල අවසන් කරලා ශරීරෙට දැඩිසේ දුක් දෙනවා. ඉඳුරන් තවනවා. ඉඳුරන් තවනවා කියලා කියන්නේ පුතේ මොකද්ද? ගිනි මද්දහන වෙලාව උඩටම දාඩිය දාන වෙලාවේ රප්පෙච්ච ගල් පරල තුල වැතිරලා ඉන්නවා. පරාට දානවා කියන එක නේද? වැතිරලා ඉන්නවා. ඊට පස්සේ දවස් ගණන් එක දිගට වතුර නොබී ඉන්නවා. දවස් ගණන් එක දිගට ආහාර ගන්න නැතුව ඉන්නවා. මේ වගේ වෘත එක්ක දූවිලියක තවර ගන්නවා. ඉන්න බැරි තරම් සීතල වෙලාවට වතුර මේ නහය ගාවට වැහෙනකම්ම බහැලා ඉන්නවා. ඒ වගේ දැන් වෘත අනුගමනය කරද්දී කොන්න මේ දවස්වල කරන්ට් එක ගියාට පස්සේ කාමරය අස්සට වෙලා හිටියන ෆෑන් කොහොමද වැඩ කරන්නේ බබකියෝ දාගෙන එළියට එන්නේ පැය 3-4 කාමරය අස්සට ගියා තුරවල යනවා ඒ වගේ දැඩි වෘත අනුගමනය කළා ඒවෙන් බලාපොරොත්තු වෙච්ච දේ තමයි එහෙම නැත්නම් අත්තිකිල මතායෝගී ක්‍රමයේ දැඩිසේ නිරත වීම තුලින් ඒ බලාපොරොත්තුනේ මොකද්ද පුතේ මරණයෙන් පසු බ්‍රහ්ම සහවේතා ඒකට කියන වචනය මොකක්ද බ්‍රහ්ම සහව්‍යතාව බ්‍රහ්ම සහව්‍යතාව කියලා කියන්නේ මොකක්ද? ආපුතා මරණයෙන් පසු මහා බ්‍රහ්මන් හරාගොස් ඉපදී ඔන්නෝක තමයි බලාපොරොත්තු වෙන එකම දේ. මොකක්ද? මරලා ගිහිල්ලා මහා බ්‍රහ්මයා කරා ඉපදීම. ඔන්න ඔය අංග හතරට පුතේ අපි කියනවා ආශ්‍රම ධර්ම කියලා. දැන් ඔයාලා තීරණය කරන්න ඕන මේක හොඳද නරකද හරිද වැරදිද? මොකක්ද ඔයාලගේ අදහස? හොඳයිද නරකයිද කියලා මට කියන්න. කෙල්ල ඉස්සරහා කෙල්ල කියන මොකද අදහස? හොඳයි. කමක් නැහැ. ඔයාලට කමක් නැහැ. ඔන්ලයින් එකේ කියන්නේ හොඳයිද නරකයිද? සස්සිරි කියනවා නරකයි කියලා. නරකයි. නරකයි අපේ හැමදෙරනේ. අපේ හැමදෙරනේ නරකයි වෙන මම හොඳයි. ඈ මම හරි හොඳයි. මේ ක්‍රියාවලියේද අර්ථාන්විත නැහැ කිසිම වැඩක් නැහැ. මම ඉදත් වලට මතක් කළා. බෙරිවිලා උච්චස් කාලා පණ ගියා ගෘහස්ථාශ්‍රමයේ. මොකද කරන්නේ? මේ දෙක කරගන්න විදියක් නැහැ. ඌ මහා බ්‍රහ්මයාගේ බ්‍රහ්ම සහවතාවයටපත් වෙන්නේ. යන්නේ කොහෙද ගියේ කොහෙද මොකද උනේ කියලා ඉගැන්වීමක් නැහැ. නේද? මේ දෙන්නත් එක එනෝයි තංශයන් මේ තංශ තනියෙන් එපා කියලා පොඩු ගෑල්ල කරන් ගෑන්නේ වර මිනිස්සයා. පණ ගියා වානප්‍රස්තවදී. සංන්‍යාසයකට විදියන්නේ මැරුණා. ඉවරට ඉවරයි නේද? සංන්‍යාසියාව නැහැ බ්‍රහ්ම බ්‍රහ්ම සාවිතාවෙත් නැහැ. වෙච්ච දෙයක් නැහැ. නේද? පැහැදිලිද මං කියන්නේ? ඊට පස්සේ බ්‍රහ්මචාරියවදී ඉගෙන ගන්නකොට ගුරුවරයාට මරපල්ලා දුන්න පොළු පාරක් ඌ කරුණා. ගෘහස්ථාන නැහැ වානප්‍රස්ථාන නැහැ සංන්‍යාසි. උට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා මේ ඉගැන්වීම අර්ථාන්විත අර්ථ රහිත ඉගැන්වීමක් විදිහට තමයි පුතේ කතා කරන්නේ. මේ පුදු ඉගැන්වීම විතරයි. මේ ගන්න කිසිම දෙයක් නැහැ. අර්ථයක් විදිහට මේ නැහැ. ගන්න කිසිම දෙයක් නැහැ. එයිම මේක මෙච්චර කෑ ගහව ගන්නවා. ඒකට හේතුව තමයි යම් අවස්ථාවක වාගේ විභාග ප්‍රශ්න රටාවක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආශ්‍රම ධර්ම වල අර්ථ ශූන්‍ය බව බුදුදහම ඉදිරිපත් කරයි. ආශ්‍රම ධර්ම කියන්නේ වැඩක් නැහැ කියලා කියන්න කොහොමද කරුණ? මේක දැන් මම කටින් ගුවට මේක වැඩක් නැහැ කියලා හරියන්නේ නැහැ.
යහන්න ඇයි වැඩක් නැති බුද්ධීම වැඩක් නැහැ කියලා කියන්නේ. ඒ වැඩක් නැහැ කියන්නේ බුද්ධාමයේ උගන්වනවා හරි ලස්සන පාඩයක්. තින්න මඤ්ඤ තරං යාම පටි ජග්ගේය පණ්ඩිතෝ බුදුහාමුදුරු කියන ලස්සන කතාවක්. මොකක්ද කියන ලස්සන කතාව? තින්න මඤ්ඤ තරං යාම පටි ජග්ගේය පණ්ඩිතෝ. පණ්ඩිතෝ කියලා කියන පොතේ මෙතන පණ්ඩිතය කියන අපි දන්න පණ්ඩිතනේ අනේ තෝපලයන් තෝගේ පණ්ඩිතකම මේ පණ්ඩිත නෙමෙයි. නුවණ තියෙන බුද්ධලයා තින්න මඤ්ඤ තරං යාම අවස්ථා තුනේදී මොනවද? බාල මධ්‍යම මහලු කියන අවස්ථා තුනේ. බාල කියන්නේ පුංචි කාලේ, මධ්‍යම කියන්නේ තරුණ කාලේ, මහලු කියන්නේ වයස්ගත කාලේ. අවස්ථා තුනේදී මොකද්ද කරන්නේ? පින්දහම් සිද්ධ කරනවා. යහපත් හැසිරෙනවා. හොඳ විදියට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. හොඳට ඉගෙන ගන්නවා. හොඳට දරුවෝ හදනවා. හොඳට තමන්ගේ පෞල් සංස්ථාව පෝෂණය කරනවා. හොඳට පින්දහම් සිද්ධ කරනවා. ඇයි ඒකට හේතුව? පුද්ගලයේ බාල අවදීදී නැති වෙන්නත් පුළුවන්. මධ්‍යම අවදීදී විනාශ වෙන්නත් පුළුවන්. මහලු අවදීදී මරණයටපත් වෙන්න. ඒ නිසා පුද්ගලයේ තින්න මඤ්ඤ තරං යාම පට්ඨයගේ පඬිතු උත්තහාමි කියලා බාල මධ්‍යම මහලු කියන අවස්ථා තුනේදී මේ යහපතේ හැසිරිය යුතුයි. මේ පාඩම ගැන මොනවද තේරුණාද? ගැටලුවක් දැන් මේ කතා කරපු දෙන්නේ අපි ලියාගමු එන ආසන බ්‍රහ්මජක වානප්‍රස්ථ ආශ්‍රමයට අදාළ තොරතුරු කියන්නේ සාමාන්‍ය දල වේගකින් කියනවා. ඔයාලා ලියාගෙන යන්න. හරි ලියාගන්න. වානප්‍රස්ථ ආශ්‍රමය කියලා ලියුවනේ ඒකට ඇටින් ලියාගන්න. වයස්ගත වූ පසු වයස්ගත වූ පසු වයස්ගත වූ පසු වනගතව තාපස ජීවිතයක් ගත කිරීමට තාපස ජීවිතයක් ගත කිරීමට එළඹෙන්නේ වානප්‍රස්ථ ආශ්‍රමයේදීය. වානප්‍රස්ථ ආශ්‍රමයේදීය. එහිදී අඹුදරුවන් හා අනෙකුත් වස්තු සම්පත කෙරෙහි තිබූ ආශාව සිතින් ඉවත් කරගත යුතුය. ආශාව සිතින් ඉවත් කරගත යුතුය. සිතින් විතරක් වෙන් කරන්න දුවෙන් උන්වතියනේ ලංව ඉන්නට බෑ අනේ දාඩිය ගඳයි මේ දවස්වල විදුලිය නැති මට දෝබ හිමි නෑ ඔබට මට හිමි උලක් නේ ඉන්න රටක් නේ තියෙනවා ඉන්න මාතේ හරි මෙහිදී ආර්ය වාර්ෂිකයා විමුක්තිය සොයමින්
විමුක්තිය කියන නමකුත් තියෙන විමුක්තිය කියන්නේ ඌහෙම හොයාගෙන විමුක්තිය සොයමින් විමුක්තිය සොයමින් ආගමික සත්‍යයන් ඔස්සේ ආගමික සත්‍යයන් ඔස්සේ වත්පිළිවෙත් ඉටු කිරීමට ආගමික සත්‍යයන් ඔස්සේ වත්පිළිවෙත් ඉටු කිරීමට තම නිවසෙන් පිටත් වෙයි තම නිවසෙන් පිටත් වෙයි එහිදී තම භාර්යාව මොකයි ගෑනුගත්තම දින කරදර වෙන්නේ නේ නේද කොම්ලෝ එහිදී තම භාර්යාව පුත්‍රයින්ට භාර කළ යුතුය පුත්‍රයින්ට භාර කළ යුතුය එහෙත් එවිට පිරිමි දරුවන් නොමැති නම් වූ එහෙත් එවිට පිරිමි දරුවන් නොමැති නම් හෝ බිරිඳ දරුවන් සමග සිටීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මට මේ අරුමාවක් නික්කයින් වගේ කියනවා නම් බිරිඳ දරුවන් සමග සිටීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇයද රැගෙන වනගත වීමට ඇයද රැගෙන වනගත වීමට අවසර හිමි වේ එහෙත් එහිදී දෙදෙනාම එහෙත් එහිදී දෙදෙනාම එකම අසපුවක ජීවත් වීම එකම අසපුවක ජීවත් වීම සපුරා තහනම් වේ යා ඉන්නේ පාපේ ගෙදර යා ඉන්නේ පාපේ ගෙදර කියලා ඉන්නද කෑම එකක් එහෙම වලින් ෂේප් කරගන්න බැයිද දැන් අත්කිලමතාන යෝගී ක්‍රමය අනුගමනය කරමි අත්කිලමතානු යෝගී ක්‍රමය අනුගමනය කරමි වනයෙන් නෙලාගත් හෝ වනයෙන් නෙලාගත් හෝ ගමින් සිඟාගත් ආහාර වලින් ගමින් සිඟාගත් ආහාර වලින් ආමුද්‍රවනේ ඔබතා කියන්නේ අත්කිලමතානු යෝග්‍ය අනුගමනය කරමින් අත්කිලමතානු අනුගමනය කරමින් වනයෙන් නෙලාගත් හෝ වනයෙන් නෙලාගත් හෝ ගමින් සිඟාගත් ආහාර වලින් ගමින් සිඟාගත් ආහාර
සිඟනවා කියලා කියනකොට මේ පින්ඩ පාත යන එකකට සිඟා කරනවා කියලා කියනවා හොඳයි. පින්ඩ පාත යන භික්ෂුන් වහන්සේ ඒක සිඟවනක් තමයි ඉල්ලගෙන යන්නේ. අවුරුදු තුනක් නැත්නම් හිස්සටින් එනවා. ඒවට එහෙම භාවිතා කරන්නේ අන්න ආන්දු පින්ඩක කයන දෙපාන්දර කියලා කියන්නේ කවුරුත්. සිඟනවා කියලා කියන්නේ ඉල්ලගෙන යන එක තමයි. නැත්නම් මේ සිඟාගත් ආහාර ජීවිතය පවත්වා ගැනීම සිදු කරයි. ජීවිතය පවත්වා ගැනීම සිදු කරයි. සිරුරට පොඩි සිරුරට දැඩි දුක් දීමක් මෙහිදී සිදුවේ. සිරුරට දැඩි දුක් දීමක් මෙහිදී සිදුවේ. Sorry, wait a minute. ඊළඟට ලියාගන්නේ නම් කොහොමද සන්න්‍යාසී ආශ්‍රමය. ඒකත් වෙන ජොලි පාළු යන තනින් ගන්නදී මරුනේ. සන්න්‍යාසී ආශ්‍රමය. සන්න්‍යාසී ආශ්‍රමය. උදේ මේකට අදාළ ඉලක්කම් වගේක් තියෙනවා දෙන්න මම පහුවෙලා දෙන්න මට මතක නැහැ. ඒ කියන්නේ කොතනින්ද පටන් ගන්න කියලා දැන් තාසයෙන් අපි දන්නවා ඊට පස්සේ 45 අතර ගෘහස්ථාශ්‍රමය 45යි 55 අතර සාමාන්‍ය වානප්‍රස්ත 55 65 වුණොත් මේක දෙතන ඉලක්කම් වගේ මට එක පොතක දෙන්න හම්බ වුණා. මේ ෆොටෝ එකක් ගහලා දියාගත්ත කොහෙද මට ඒ වුණාට මිසින් වුණා. මම ඒක දාන්නම් පොඩ්ඩක් බලා ගන්න ඔයාලා හැමෝටම දාන්න ඔන්ලයින් කියලා බලන්න. සන්න්‍යාසී ආශ්‍රමේ ජීවිතයේ අවසාන භාගයේදී ජීවිතයේ අවසාන භාගයේදී උතේ ඔන්ලයින් එකේ ටියුට් හම්බෙච්ච කොට chat එක දාන අංක කියලා මෙසේජ් එක ඔන්ලයින් එකේ ඉන්න අය ටියුට් එක හම්බුනේ නැහැ ගෙදරට අංක එක කියලා මෙසේජ් එකක් දාන්න. මදෝෂි හිරුනි ඔය අපි උගන්වන්නේ පොතේ අද ඒකේ 17 වෙනි පිටුවේ අංක 1 ටියුට් එක තියෙනවනේ. ඒ ටියුට් එකේ 17 වෙනි පිටුවේ ඉන්නේ බෙල්ල ගන්න. හැමෝගෙම දාලා තියෙන හිමීටේ අතන කොහොමත් දෙන්නේ නැහැ අපි ඉත සුරාදා නේ. අද හෙට නෑ ආයි සඳහා කරනවාද බලන්නේ. 17 පිටුවේ ඉති උගන්වන්නේ ආව ටියුට් එකේ. අපරමාස 10 වෙනි ඊළඟ එකේ අපරමාස. හරි අපි කොහෙද කිව්වේ ජීවිතයේ අවසාන භාගයේදී නේද? තවුස්දම් අතහැර ජීවිතයේ අවසාන භාගයේදී තවුස්දම් අතහැර අනගාരിക යෝගී ජීවිතයක් ගත කරන අවධිය අනගාരിക යෝගී ජීවිතයක් ගත කරන අවධිය සන්න්‍යාසී ආශ්‍රමයයි සන්න්‍යාසී ආශ්‍රමයයි මෙම කාලය පූර්ණ ආගමික දිවියකි පූර්ණ ආගමික
දිවිය කී දිවිය කියලා කියන සතාට එහෙම කියව නෙවෙයි පූර්ණාගමක දිවිය කී සියලු ලෞකික කටයුතු වලින් ඉවත් ලෞදන කික ලෞකික සියලු ලෞකික කටයුතු වලින් ඉවත් ස්ථීර වාසස්ථානයක් නොමැතිව ස්ථීර වාසස්ථානයක් නොමැතිව තැන තැන ඇවිදිමින් තැන තැන සංචාරක ජීවිතයක් ගත කිරීම ප්‍රධාන ලක්ෂණ සංචාරක ජීවිතයක් ගත කිරීම ප්‍රධානම ලක්ෂණයයි එහිදී බිරිඳ සමග තිබූ සම්බන්ධතාවය එහිදී බිරිඳ සමග තිබූ සම්බන්ධතාවය සහ මුලින්ම අත්හැර දැමීම සිදුවේ බිරිඳ සමග තිබූ සම්බන්ධතාවය සහ මුලින්ම අත්හැර දැමීම අත්ත කිලමතාණු යෝගී ක්‍රමය අත්ත කිලමතාණු යෝගී ක්‍රමය දැඩි ලෙස අනුගමනය කෙරේ දැඩි ලෙස අනුගමනය කෙරේ මානසික සැහැල්ලුභාවය තුළින් එයින් නැතිවන කායික මානසික සැහැල්ලුභාවය තුළින් සුගතිගාමී තත්වයට සුගතිගාමී තත්වයට පත්විය හැකියයිද සුගතිගාමී තත්වයට පත්විය හැකියයිද මරණයෙන් පසුව බ්‍රහ්ම සාව්‍යතාවයට පත්විය හැකියයිද බ්‍රහ්ම සාව්‍යතාවයට පත්විය හැකියයිද උගන්වන ලදී බ්‍රහ්ම සහවේතාවයට පත්විය හැකියයිද උගන්වන පාඩමයක් ගන්න හැමෝම ඉතින් ඉන්දිගෝ පාඩ ගන්න දේ දුන්නේ පාඩති කොම කොලම් එක හරි පාඩමෙන් ලියා ගන්න ආශ්‍රම ධර්ම පාඩමෙන් තුල සබලම උදාහරණ
ආශ්‍රම ධර්ම බුදුදහමේ සහ මුලින්ම ප්‍රතික්ෂේප කරයි. ආශ්‍රම ධර්ම බුදුදහමේ සහ මුලින්ම ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඉගැන්වූ සංකල්පය වූයේ ඒ වෙනුවට ඉගැන්වූ සංකල්පය වූයේ නුවණැති පුද්ගලයා ඉන්න මඤ්ඤ තරං යාමං පටි ජග්ගේය පණ්ඩිතෝ ඉන්න මඤ්ඤ තරං යාමං පටි ජග්ගේය පණ්ඩිතෝ ඉන්න මඤ්ඤ තරං යාමං පටි ජග්ගේය පණ්ඩිතෝ බාල මධ්‍යම මහලු බාල මධ්‍යම මහලු නිර්දේවගේ කුමාරලා වරුවා ඊට පස්සේ ලිව්වා බාල මධ්‍යම මහලු බාල මධ්‍යම යන අවස්ථා තුනේදීම යන අවස්ථා තුනේදීම නුවණැත්තා පින් කරන බව නුවණැත්තා පින් කරන බව කමාවක් යහපතෙහි නිරත වන බව යහපතෙහි නිරත වන බව ඉගැන්වූහ ආශ්‍රම ධර්ම හතර ඉවරයි කියන්න එපාමකො අසා සිටි උපසැමට ස්තුති දේවාන් සරණයි සුබ දවසක් මේ ඔබ අමතන්නේ පිපෙන කෙරුව කර පාස තේරුණාද ඒ ටික ඔන්ලයින් ගැන තේරියම தெரியுமா
අවිෂ්ක තේරුණාද? අපෝසි මයික් ඔන් කරන්න. මම කැමති උඹලාගේ සිඳුරු කටහඬ අහලා බලන්න. උඹලා යක්කේ සිංහනාද කර ඉවල්නාද නොකර. ඉතින් අපිට යන්න දෙන්නේ ඊට පස්සේ වේද ග්‍රන්ථ හා දෙවිවරු නැත්තම් බහුදේවාදය ගැන කතා කරා. තේරුණා හඳුරන්නේ. ඕකේ. සුපිරි. අයිස්ක දැන් නවනවුරුදු විභාග ලියන්නේ. මේ අවුරුද්ද හඳුරන්නේ. 22. ඔව් 22. දැන් අද වැටි කරා. අපි මේ බහුදේවාදය ගැන කතා කරමු. රූල් දෙක තුනක් අරලා ලියන්න අර මේ අදින කුඹකයා වගේ එක ගොඩේ ලියන්නේම නැහැ කවුරුත්. ලෝබී සිටුරු ඉතිසොයලින් ඒගොල්ලෝ තමයි ගොඩක්ම ලෝ. ඉතින් අරින්නෙම නැහැ ඒකෝට එක ගොඩේමයි ගහන. वेद ग्रंथ देवी वरु वरहं ඇතුලේ බහු දේව වාදය නිබන්ධනයේ ළඟ තියෙන එකේ 18 පිටුව මම කතා කරන්නේ. ඒ අංක 1 18 පිටුව. පන්ති වල පල්ලෙහා හොරේ පිළිලෙස් කැලේ එකක් වී එල්මට යන බල දුවන පන්ති වෙච්ච යන්නේ පාරකට පයින් යන්නේ මොකද වෙන්නේ අතන පාරකට පයින් යනද ඒක සිස්ටම් වලද මං ඉති කවදාවත් නැහැ නේ ඔයාලා වේගෙන් දුවනෝ විනාඩි 5ක් යනවා යන්නේ පාට වෙයිද Iya kan? Halo? Nyari halo kan? Pada kan nanti ya. Mau nambah. Aku ini ya kamu tuh ini. Hari mau gana aku tuh kata waktunya nih hari asal yang hari ini mata gini sutus kala nih kamana apa yang hari itu kamu tak belajar. Nanti magen mata kayak kulit kerja mahaveli itu teman. very bad situation එකක් නිර්මාණය වෙන්නේ වේද ග්‍රන්ථ කියලා කියන්නේ මොනවද පුතේ මම ඔයාලට කියනවා දැන් ආස්වාදන ගැන කතා කරද්දී වේද ග්‍රන්ථ කියලා සිද්ධියක් වේද ග්‍රන්ථ කියලා කියන්නේ මොනවද මට කියන්න බලන්න ඔන්ලයින් එකේ ඉන්න අය ත්‍රිවේදය කියන්නේ මොනවද කියලා ත්‍රිවේදය ऋग्वेदे यजुर्वेदे सामवेद යජුර් සාමවල් එතකොට එහෙනම් චතුර්වේදය මොකක්ද කියලා වෙන කෙනෙක් කියන්නකෝ ඍග්වේදය යජුර්වේදය සාමවේද අතර නේද හරි මෙතෙන් එක දෙනවා අතරවම වේදේ කියලා මට කියන්න එහෙනම් තව කෙනෙක් තව වේද ග්‍රන්ථයක් මොකක් හරි එකට එකතු කරන්න පුළුවන් එකක් මනුස්මෘතිය හරි මනුස්මෘතිය නේ
දැන් බලන්න ත්‍රිවේදය කියන්නේ යජුරු සාම කියන වේද ටික අපි වේද ගන්න. අතුර්වේදය කියන්නේ යජුරු සාම අතරවන් වේදය. වේද ග්‍රන්ථ පහක් කියවොත් එන්න යජුරු සාම අතරවන් මනුස්මෘති. එහෙනම් දැන්ටත් ග්‍රන්ථ මෙතන දැන් නොතේරෙන දේ තමයි දෙවිවරු. පැහැදිලිද? ಭಾರತೀಯ සමාන අනික මොන දේවාලයද? ඒක දේව වාදේ. දේවාදී සංකල්ප දෙකක් තිබුණා. එකක් බහුදේවාදී අනික ඒක දේවාදය. බහුදේවාදී සමාජය කියලා කියන්නේ මොකක්ද? දෙවිවරු ගොඩක් අදහනවා. බහුදේවාදී සමාජය කියලා කියන්නේ බොහෝ දෙවිවරුන් වන්දනාමාන කරන එක. බොහෝ දෙවිවරුන් කියලා කියන්නේ හේතුව තමයි ස්වභාවිකව පෘථිවිය මත සිදුවන ක්‍රියාකාරීත්වයේ මිනිසුන්ට අදහා ගන්න බැරුව ඒවා සිදු කරන්නේ අදෘශ්‍යමාන මොන හෝ දේව කොට්ටාසයක් ඒ සිතා වන්දනාමාන කරනවා. මේවා හරි ලේසි. මම හැමදාම උගන්වා දී කියන දේවල් පුතේ මේවා. අපි අතට හිතාගෙන හඳ මාමා කියනවා. අපි පුංචියට කියන්නේ ඔයාලා බබෙක් වඩා ගත්ත බොහෝ දුරට ගියා තියෙන ආම් බලන්න පුතේ අර බලන්න හඳ මාමා. හඳ මාමා කෙනෙක්ද? එහෙනම් කො නැන්දා කියලා නැන්දද? කො බබාලා ඒ දේවවාදී සංකල්ප අපි විශ්වාස කරන හඳ මාමා කියනවා. අපි නැති වුණාට ඉර දෙවියෝ නැටුම් කරන ළමයි නැද්ද කවුරු? නැටුම් කරන එකේ දුවාලේ කරලා ඇති සූර්ය දේව නමස්කාරය කියලා එකක් තියෙනවා. ඉර කියන්නේ දෙවි කෙනෙක්ද? අපි අදහනවා හැබැයි ඉර කියන්නේ දෙවි කෙනෙක්. ඊට පස්සේ අපි ගොරවද්දි අපි කියනවා එක්කෝ දෙවියෝ කෝප වෙලා දෙවියෝ බෝල ගහනවා දෙවියෝ කෑ ගහනවා වයිති කියන දෙවියෝ චූ දානවායි කියලා. එහෙමද ඇත්තටම වෙන්නේ? ඒ මොනවද? මේ දූවිලි අංශ එකතු වෙලා ඒවා ජල වාෂ්පත් එක්ක එකතු වෙලා ක්‍රියාකාරීත්වයේ සංඝටනයක් බවට පත් වෙලා තමයි ගොරවල සද්ද සහ විදුලිය නිර්මාණය වෙන්නේ. ඒක දෙවියෝ කරන එකක් නෑ. හැබැයි අපි දැන් අවුරුදු 2000 ගානක් පරණ අපි තාමත් මේ මතේ නැද්ද? අපි තාමත් මේ මතේ. අද වෙන්නේ දිනුන නිසා තමයි සමාජයේ මතේ තරමක් පිළිගන්නේ නැත්තේ. දඹානේ වගේ ගියෝතේ. ඔයාලා දැකලා ඇති මෙන්න මේ හැඩයට ගිනි ගොඩවල් ගොඩ ගහලා දාන්නනවා. ත්‍රිකෝණ වගේ ඉන්දර පොළු පොළු එකතු කරලා දැකලා හිටපු තමයි මේ ගිනි තියෙනවා. ගිනි තියලා මේක වටේ වැඩි ජනතාව අර කොලාතු කඩාගෙන නටනවා. ඉතින් ඒ වගේ ගියා ඕ මේ බීසි ළමයියා කුහාමිය කොල්ලන් වලලන් කෙල්ලන් ගොඩලන් වග නටනවා. ඒ මොකද්ද? ගිනි දෙවියන් පිටීම. ගින්දර කියන්නේ දෙවි කෙනෙක්ද? එතකොට දැන් බලන්න මම කතා කළා හඳ දෙවි කෙනෙක්. ඉර දෙවි කෙනෙක්. ගොරවනවා කියන්නේ දෙවි කෙනෙක්. ගින්දර කියන්නේ දෙවි කෙනෙක්. භූමිකම්පාව කියන්නේ දෙවි කෙනෙක්. විශාල පර්වත කියන්නේ දෙවි කෙනෙක්. ගඟක් ගොඩ ගලනවා කියලා කියන්නේ දෙවි කෙනෙක්. වැස්ස වහිනවා කියන්නේ දෙවි කෙනෙක්. කියලා හිතුවා පැරණි සමාජය. මේක බොරු වෙන බෑ පුතා අදට. වියලි කලාපයේ අධික ලෙස පැවතුනාලා සොයාලා දැකලා පිළිත් කියනවා. එහෙම නැත්නම් වැස්ස බලාපොරොත්තු වෙනවා. වැස්ස බලාපොරොත්තු වෙන දෙවියන්ගෙන් ඉල්ලීම් කරනවා. ඒ කියන්නේ අපි අදට සමාජයේ දේව විශ්වාස කියනවා තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් වැස්ස ඉර හඳ තාරකා අහස ගොරෝණ එක කර්මතුරු ගලන එක විශාල ගස් විශාල පර්වත කියන්නේ ඔක්කොම දෙවියෝ නම් මේ මොන දේවාදේද? අපි සම්මන්නේ බහුදේවාදේ. බහු කියන වචන තේරුම ගොඩක් තියෙන්නේ. එහෙනම් ඒ බහුදේවාදේ. හරි ඒක පැත්තකින් ඉඳන් බහුදේවාදේ කියන්නේ ඔයාලා දන්නවා. මොකද්ද බහුදේවාදේ කියන්නේ? ස්වභාවිකව පෘථුවිය මත සිදුවන ක්‍රියාකාරීත්වය මිනිසුන්ට අදාහගත නොහැකිව එම ක්‍රියාවලියෙන් සිදු කරන්නේ අදුෂ්ඨමාන දෙවියන් නැසිතා එම දෙවියන් සරණ යෑම හෝ ඔවුන්ට වන්දනාමාන කිරීම බහුදේවාදයයි.
ඒක දේවාදී කියන්නේ මොකක්ද? එක දෙවියෙක් විශ්වාස කරන එක. කවුද එකම දෙවියා? මහා බුද්ධ. ඊශ්වර ඔව් ඊශ්වර මහා බ්‍රහ්ම විශ්වමාපක විශ්වකර්තෘ කියන ප්‍රජාපති. ගොඩාක් හඳුන්වනවා මේ ඒක දෙවියා. තව කියන මොකක් හරි භූපතිද භූපති වගේ නම් මොකක් හරි කියන වගේ මතකයක් තියෙනවා හරියට මතක නැහැ. යාළුවා අසුරුනේ. එහෙනම් ඊළඟ එකේ තමයි ඒක දේවාදී. ඒක දේවාදීගේ ප්‍රධාන ආගමික නායකයා වගේ වත් වෙන්නේ කවුද? මහා බ්‍රහ්මන්. මහා බ්‍රහ්මන් කියන තව නම් ටිකක් මොනවද කිව්වේ? ඊශ්වර තව विश्वकोशे विश्वकर्तृ විශ්වමාපක विश्वमापक ओ ईश्वर विश्वकर्तृ विश्वमापक सर्वबलधारी ප්‍රජාපති प्रजापति මේ වගේ නම් අති බහුතරයක් ප්‍රජාපති ගෞතමීයම නෙවෙයි අති බහුතරයක් භාවිතා කළා පුතේ මේ මහා බ්‍රහ්ම සංකල්පයේ. හැබැයි ඔක්කොම නම් වලින් කියන්නේ කවුද? සියලු නම් නියෝජනය කරන්නේ එකයි. ඇයි යා දෙක දේවාදී කියලා කියන්නේ? ඉන්න බැරි ඉන්න. නෑ මහා බ්‍රහ්මයා පුතේ සමාජය නිර්මාණය කළා බ්‍රාහ්මනෝ සුඛවාසි බාහු රාජාන්‍යතුත ඌරු තදස්ය අද්වෛශ්‍යම් පබ්භ්‍යාම් සූත්‍රෝ අධ්‍යාය. මහා බ්‍රහ්ම නැත්නම් ඊශ්වර කියලා ප්‍රබල දෙවි කෙනෙක්. සමාජයේ ඉන්න සියලු මිනිසුන් ස්තර හතරකට බෙදුවා. කොටස් හතරකට. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියලා. ඒ මහා බ්‍රහ්මයාට පුළුවන් විශ්වය නිර්මාණය කරන්න, විශ්වය මවන්න, විශ්වයේ ක්‍රියාකාරීත්වය කරන්න. බමුණු කිව්වා සර්ව බලධාරී මහා බ්‍රහ්මණ්ඩ සියල්ල කළ හැකි. ඔහු සියල්ල දකින්නේ. ඔහු අභිභවායා හැකි කිසිදු අයෙක් නොවේ. ඒ නිසා විශ්වයේ ඉන්න සියලු මිනිසුන් නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා නම් එයා තමයි ප්‍රබල දෙවියා බවට පත් වුනේ. ඒ ප්‍රබල දේව සංකල්පයේ සමාජගත වෙද්දී අර කිසිදු මිනිස්සෙකුට වෙන කිසිම දේව සංකල්පයක් ගැන විශ්වාස කරන්න නීතියෙන් තහනම් නැහැ. දැන් මොකද උනේ මිනිස්සු දිර වඳින්න විදියක් නැහැ, හඳ වඳින්න විදියක් නැහැ, විශාල පර්වත වඳින්න විදියක් නැහැ, විශාල ගස් වඳින්න විදියක් නැහැ, අහස් කෙළවණු වන්දනා කරන්න විදියක් නැහැ, තාරකා වන්දනා කරන්න විදියක් නැහැ, ගිනි දෙවියන් පුදන්න විදියක් නැහැ. ඒ හැමතැනටම හරස්සලා හිටිය කවුද? විශ්වය නිර්මාණය කළා යසලකන මහා බ්‍රහ්ම. එතකොට මොකද උනේ? බහුදේවාදී සමාජය, ඒක දේවාදී සමාජයක් බවට පත්. එහෙනම් ලෝකෙ මුලින්ම තිබුණේ මොන දේවාදී සමාජයක්ද? බහුදේවාදී සමාජය. නොදියුණු මිනිසුන් ඉපදෙ හිටියනේ. ඊට පස්සේ පසුවේක වෙනවා ඒක දේවවාදී සමාජය. මම බහුදේවාදී සමාජය ගැන උගන්වන්න පොඩි තැනක් අමතක වුණා. ඒ තමයි මේ බහුදේවාදී සමාජයේ දෙවිලු කොටස් තුනකට බෙදලා තිබුණා. මොන දෙවිලුද? ආකාශට අන්තරීක්ෂ අහසේ ඉන්න දෙවිලු. ඉර, හඳ, තාරකා වගේ දේවල්. දෙවෙනි එක තමයි භූමස්ත දෙවිවරු. කවුද? පොළොවට පිවිලා භූමි කලය. කවුද? විශාල ගස්, විශාල පර්වත, භූමිකම්පා, ගංගා වගේ දේවල්. ඊට පස්සේ තුන්වෙනි අය තමයි අන්තරීක්ෂ. කවුද අන්තරීක්ෂ දෙවිවරු කියලා කියන්නේ? අන්න සුළඟ, වැස්ස, සුළඟ, වර්ෂාව, ඊට පස්සේ පුතේ ඔය අපි විදුලි කෙටි ගන්න පුළුවන් අය. වාෂ්ප වෙන ගතියට අපි කියන්නේ මොකද්ද?
මධ්‍යසාරයට සෝම කියන එක. සෝම කියන්නේ වාස්ප සුවඳ වගේ දේවල්. නෑ. මේ හිතන්නකෝ. අපි මේ දැන් මේ පාර්ටි කාමරේ ගිහියට ඔයාලා ඔන්ලයින් ක්ලාස් රූම් එකේ ගිහියට. අන්දපු ගෙදර නැන්දා කරවල බෙදුමක් ඇදුව සුවඳ එන්නේ නැද්ද? අන්න. එනං කොල්ල අපි ගියා. උඩක් නැහැ ඉන්න රටක් තියෙනවනේ. රයිට් ගියා ආයා. මේ ලයිට් ගියා. මේ ඉතින් පුතේ ඒක අපිට දැනෙනවනේ. ඒක දැනෙන්නේ කොහොමද? අපිට ඒවට කියත හැකිද මේ තියෙන අර පැත්තෙන් ආව සුවඳක් මේ තියෙන අර පැත්තෙන් ආව ගඳක් හොයාගන්න බෑ සමහරලාට නේද? ඉතින් ඒ වගේ දේවල් වලට දේවත්වය ආරෝපණය කරනවා. ආයාවා ලයිට් ගියා මම ස්තුති කරන්න අපහාගේ ආයාවා. කිසි කෙනෙක් එහෙම වරදවා හිතන්න එපා ඉන්න රටක් තියෙනවා කියලා විතරක් හිතනවා. අපි මේක ගැන පොඩි සටහනක් ලියාගමු. මොනවා හරි ගැටලු තියෙනවා තේරිච්ච නැති. ඔන්ලයින් එකට තේරුම් නැති මොනවා හරි තියෙනවද? පුතා අද හොඳයි 21ක් ඉන්නවනේ. මොනවද තේරෙන්නේ නැති ආව තියෙනව පුතේ? සංජු කොල්ලා කොහොමද? මුලින් ඉන්නවද ඔයා? අනිත්‍යයට අපහසුයි දමාපු දෙයක. කවිෂ්ක දේවනාද නැහැ හමුදුරනේ. තේරුන්නේ නැහැ. නෑ අම්මා තේරුණා. එහෙනම් ලියා ගන්නකො එන. ලියන්න. ලෝකයේ ආරම්භක අවධියේදී පැවති ලෝකයේ ආරම්භක අවධියේදී පැවති බහුදේවවාදී සමාජයකි. බහුදේවවාදී සමාජයකි. මිනිසුන් එකල මිනිසුන්ට ස්වාභාවික එකල මිනිසුන්ට ස්වාභාවික පෘථුවිය මත සිදුවන ස්වාභාවිකව පෘථුවිය මත සිදුවන ක්‍රියාකාරීත්වය හඳුනාගත නොහැකිව එය සිදු කරන්නේ අදෘශ්‍යමාන දේව කොට්ටාසයක් යයි සිතා. අදෘශ්‍යමාන දේව කොට්ටාසයක් යයි සිතා ඒවාට දේවත්වයක් ආරෝපණය කොට
ඒවාට දේවත්වයක් ආරෝපණය කොට වන්දනාමාන කිරීමට පෙළඹුණාහ. වන්දනාමාන කිරීමට පෙළඹුණාහ. අර්ථ දැන් ඔන්න නේද මොකද්ද බහුදේවවාදී කියන එක දන්නව නේද? එය හඳුන්වන ලද්දේ බහුදේවවාදය යනු නමිනි. එය හඳුන්වන ලද්දේ බහුදේවවාදය යන නමිනි. අලුත් ඡේදයකට එන්න. ಭಾರತය පුරා බමුණු බලය වර්ධනය වන විට බමුණන්ගේ මූලික සංකල්පය වූයේ සියල්ල සිදු කරන ලද්දේ මහා බ්‍රහ්මන් බවයි. සියල්ල සිදු කරන ලද්දේ මහා බ්‍රහ්මන් බවයි. ඒ අනුව එහිදී මහා බ්‍රහ්මන් සමාජයේ ප්‍රමුඛ විය. මහා බ්‍රහ්මන් සමාජයේ ප්‍රමුඛ විය. එය හඳුන්වන ලද්දේ ඒක දේවවාදය නමිනි. දැන් තේරෙනවද මොකක්ද ඒක දේවවාදය කියන්නේ?
අනුමාත්‍රකාවක් ලියා ගන්න. අනුමාත්‍රකාවක් ලියා ගන්න. මහුදේවවාදයේදී දැනුම් පිදුම් සිදු කරන ලද දෙවිවරු බහුදේවවාදයේදී වැඳුම් පිදුම් සිදු කරන ලද දෙවිවරු लियागन यागन लियागन देने एक अग्नि गिन्न एक अग्नि गिन्न लेकर वात एलाइरा मारुत ये सुलगट वात मारुत सुलग इलागे कर सुना उषा सूर्योदय अतर पृथ्वी पृथ्वी महाराज कोलव वरुण अदिति यानी अहासट वरुण अदिति अहास अश्विन आलोकय सूर्य मित्र उषण हिरु हिरु एफएम කියන එක අපිට online ගිය ජය කියනවා උෂණ एफएम सूर्य नाम සොල්ලිතම ඊට පස්සේ එක පර්ජන්‍ය
පාරුජාන්‍ය කියලා කියන්නේ මේඝය හා වර්ෂාව. කියන මේඝය හා වර්ෂාව. උෂස් කියලා කියන හිමිදිරියට. උෂස් ඊට පස්සේ ඉන්ද්‍ර කියලා සැඩ ගුණාත්මක සහිත වස්තාව. සැඩ ගුණාත්මක සහිත වස්තාව. අවසාන එක රුද්‍ර අහස් කෙරවුවා. අන්න බෞද්ධ දේවාලයේ දිව්‍ය පිළිම. ඔන්ලයින් එකේ හරිනම් මැසේජ් එකක් දාන්න කියලා. online sign on hari offline hari online එකේ නයි ලාක්කලා මානික නම් කියලා දෙන්න ස්ටාර්ට් එක. ඕ නෑ ස්ටාර්ට් එක. හරි ඉතින් ඔය ලංකාවේ තියෙන පළාත් මෝඩ මිනිස්සු ජීවත් වෙන එක. ඒ වගේ එකක් ආවලු මීරිකම පැත්තට. අල්පේ කියලා ගමකට ආවයි කියලා කියන්නේ. චිත්‍රපටිය. චිත්‍රපටිය නම් මොකක්ද? සැඩසුලන් හමාව. සැඩසුලන් හමාවි පෙබරවාරි 28. හවස 3ට. මීරිකමට. එහෙම ඉස්සර ගන්න. සුට අග්ගාල එකතු වෙලා පෝස්ටර් ගහලා හැම තැනම සැඩසුලන් හමාවි මීරිකමට හවස 3ට. තමන්ගේ ගෙවල් වලට බර වෙලා තියෙන අතු එහෙම ඔක්කොම කාපලා කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගස් අතු ඔක්කොම තියෙනවා ඒව කපලා බලාගෙන ඉන්නවලු දිනේ දැන් වෙලාව කිසිම නැහැලු වෙන්න තරම්වත් හුණගක් නැහැලු අත්තක්වත් හෙලවෙන්නේ වෙන මොකක්ද වෙලා තියෙන්නේ මීරිකම් ෆිල්ම් හෝල් එකට අලුතෙන් චිත්‍රපටයකට සැදසුලන් හමනවා ඒකට තමයි මිනිස්සු ගස් අතු එහෙම කපලා සූදානම් වෙන්නේ මේ ජනප්‍රවාදනකට අපි දන්නේ මේ අතුරුගොල්ලෝ කියලා චාටර් ගන්න හදුවත් දන්නේ නැහැ. තව අර කතාවක් තියෙන අර හඳට පුළු ගැව්වයි කියන. දන්නවද? මිනිස්සුන්ට හිතුණලු හඳ කියන්නේ කන්න පුළුවන් දෙයක් කියලා. උන්ට එහෙම ඉතිලා එක ගමක කට්ටියක් තීරණය කළාලු හඳ ගල්ලෝ කන්න. කලවනා කළා උඩ බල්ලා මේක හරියන්නේ නැහැ බං. කරන්න තියෙන එකම දේ තමයි පොළු ගහන එක. සෙට් එක දවසක් එකතුලා පූර්ණ ජන්ත්‍රය තියෙන දවසක කොයි දවසක් වෙන්නේ දෙන්නේ? බොරක ගහක් ගාව බොරක පොළු ටිකුත් අරගෙන හඳට ගහනවලු දැන් පොළු. එක පාට හඳ වලාකුලකට වැහුණා. පොළු ගහපු ඒවට හිතුණලු හඳ දැන් බිමට වැටිලා පොල්ලක් වෙනවා. උන්න එක එක අතක ගා කනවලු කන ගමන් කියනවලු ඇඹුල් රහයි කියලා. ඒ බං හඳ ඇඹුල් රහයි වල. උලක් නෑ බං කාපන් ගොරක පොළු වලින් නිගෙවි. දෙය බලද්දී ඒ හරිය හිටිය අරගෙන දාලා ගොම්බෙට් ටිකක් තමයි ගත්තෙන් කෑව. තව ඒ වගේම කතාවක් තියෙනවා. මීගමේ ගිහින්ලා එකේ ගෙනාවල කකුළු යන්නේ මේ පණ පිටින්නේ
දැන් බාස්කට් එකේ දාලා කුස්සියේ දින වටපිටේ හැරලා බලද්දි කකුලෝ ටික නැහැලු. උන් පණ පිටින් බං වෙන මාළුවගේ මරලා වෙනද මුන් ගිහිල්ලා. මුන් යන පට ගාලා යනවා නේද මෙන්න හැංගෙනවා. ගෙදර එක පොළු කෑල්ලකුත් අරගෙන දුවලා හන්දියට ගියාලු. පොත මචං හන්දිය කකුලෝ ටික බැලලා මීගමුවෙන් එනවා. ඔහේ කියත් මීගමු යන්න ඕනේ මේ පාරෙන්නේ. මෙතනින් අල්ල ගන්නම් කියලා. අර හන්දිය ගාව ඉන්නවලු පොල්ලක් තියාගෙන. එතනින් විතරයි මීගමුවට යන්න පුළුවන්. අරෝට ඉතින් කකුලෝ ටික දැන් පැනලා ගිහලා මීගමු යන්න එතන හන්දිය ගියේ කියලා. ඔය වගේ ජනප්‍රවාද කතා ගොඩක් තියෙනවා ජෝක් ඉන්න අයන්න කියන ඒවා. ඉස්කෝලේ යන කාලේ අපිත් ඔය කට අරගෙන අහගෙන ඉන්නවා. ඇත්ත බොරු මම දන්නේ නැහැ. ඔක ඉතින් කියනවා කතාව. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. මේ මොඩ මිනිස්සු ඉන්නවා. උඩ එතනදී කකුලදී අනිවාර්යෙන් මීගමු යනවා නේද? මීගමු යන්න ඕන. මීගමු යන්න තියෙන්නේ මේ පාර විතරයි. ඉතින් මේකෙන් යන්න කියලා කියන්නේ. හරි. මම කම්මැලිකමක් ආවට නිදිමත ගතිය කියලා කතාවක් තියෙනවා. ඔන්ලයින් එකේ ගිහලා යන්නේ. බල යන්නේ ඕපදූපයක් කියනවා අහගෙන ඉන්නව කට අරගෙන නේ. පාඩම කියනවා නම් කට්ටිය හොයාගන්න නැත්නම්. හරි. දැන් පුතේ එහෙනම් බෞද්ධවාදී සමාජයේ වන්දනාමාන කරපු දෙවිවරු ගන්න පේනවනේ නේ. තව මොනතරම් ඉන්න පුළුවන්. සෝමෙන් නැද්ද හාමුදුරුවනේ? සෝමත් දාන්න පුළුවන්. සෝම කියලා කියන්නේ මධ්‍යසාර. මම කලින් මතක් කළේ මධ්‍යසාර කියලා කියන්නේ පුතේ ඔය කඩේ තියෙන ගල්ලක් බෝතලයක් සංදිල ගෙනල්ලා ඒකට වැඳගෙන ඉන්න එක නෙමෙයි. අර සරලයා වාඩියෙන් කසේ වෙනල්ලා අර බින්දු මහත්තයාගෙන් හරි ඒක වන්දින එකක් නෙවෙයි. වාස් කියන දේවල් තමයි මධ්‍යසාර කියලා උතන අර්ථකථනය කරන්නේ. ලික්විඩ් කියලා කියන්නේ සැනිටයිසර් වගේ ඒවා. ඊට පස්සේ අර තීන්ත එහෙම ගාද්දියට ගන්න ගල්වල මොනවද ඒවට කියන්නේ? ටිනර් වගේ දේවල් තමයි මධ්‍යසාර වගේ අර්ථකථනය කරන්නේ. මේ වාස් වෙන ද්‍රව්‍ය වගේ දේවල් වලට වන්දනා කළා. ඒකට හේතුව තමයි දැන් හිතන්නකෝ දැන් සෙන්ට් එකක් ගන්න ඕනේ. සෙන්ට් එකක් වහලා ගහගෙන එන ඔහේ මේ පලාතකට සුවඳ එනවා. ඒතකොට ඒකේ පේන්නේ නැහැ නේ මට කොහෙන් දාගෙන පාද්දි කියලා. ඒ වගේ දෙයක්. ඒ වගේ හරි গুপ্তයිනේ. ඉස්ලා නැහැ සුවඳක් කියලා. අන්න ඒ වගේ දේවල් වලට වන්දනා කළා. අතරත් ඔය මිනිස්සු කියන සමහර හන්දි වලින් ගම් වලින් යන්නේ. මේ හරිය මහා මල පෙරේත ගඳක් එනවනේ අවසායයට විතර යද්දි. එහෙම කියන්නේ නැද්ද? මේ මෙතන එහෙම කියන්නේ මේ හරිය පෙරේත ගඳයි පහ මාරින් පස්සේ අට විතර වෙනකම්. දැන් එහෙම නැහැ නේ පෙරේතෙක් දැකලා අපි වෙන මොකුත් ජරාවක් තියෙනවා දැකලා නැහැ. හැබැයි ගඳ එනවා. ඒ වගේ මේ වාස්පෙන ද්‍රව්‍ය වගේ දේවල් වලට දේවත්වයක් ආරෝපණය කළා කියන එක. අපි අනුමාත්‍රකාව ලියා ගන්න වෛදික ජනතාව දෙවියන් පිළිම කළ ආකාරය. වෛදික ජනතාව බලගේ ආවික පුස්තක වරින් නෝ. පොල් පටන් ගන්න තරම් යන හරිද? මේ කවුරුන් මේ වගේ මචා නිකෝ විකල් සරයි ඉහත සඳහන් කළ දෙවිවරුන්ගේ පුතේ ඔන්ලයින් එක ගැන මතක් කරන්න පුතේ ඔයාලටත් මම කියලා දෙන්න. ලබන සතියේ පන්ති නෑ මගේ. මම ආදිස් රිවාඩුවක් ගන්නවා. ඔන්ලයින් එකේ පන්තියක් නෑ. ඒක කල කරදර කරන්න එපා. ඊට සඳහන් කළ අපුතේ දෙවිවරුන්ගේ පිහිට ලබා ගැනීම සඳහා දෙවිවරුන්ගේ පිහිට ලබා ගැනීම සඳහා වෛදික ජනයා
वैदिक जनया विविध वंदना क्रम सह पूजा क्रम विविध वंदना क्रम सह पूजा क्रम सकसा ගැනීම සිදු කළහ. එහිදී විශේෂයෙන් නොවුන් එහිදී විශේෂයෙන් නොවුන් මෙම දේව වන්දනාවන් සඳහා එකතු වූයේ මෙම දේව වන්දනාවන් සඳහා එකතු වූයේ කරුණු රාශියක් උදෙසාය. කරුණු රාශියක් උදෙසාය. වෙන පාඩමයකින් තොරතුරු දොදා ප්‍රක්‍රියා ගන්න. පළවෙනි තොරතුර තමන්ගේ ආරක්ෂාව උදෙසා. තමන්ගේ ආරක්ෂාව උදෙසා. තමන්ගේ ආරක්ෂාව උදෙසා. ඊළඟ තොරතුර ගොවිතැන් දියුණු කර ගැනීමට. ගොවිතැන් දියුණු කර ගැනීමට. ඊළඟ එක වනසතුන්ගෙන් ආරක්ෂා වීමට. වනසතුන්ගෙන් ආරක්ෂා වීමට. ඊළඟ එක තම ගොවිතැන්ට. තම ගොවිතැන් දියුණු කර ගැනීමට. ක්‍රමාවක් අස්වැන්න වැඩි කර ගැනීම. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්. පින් අනුමෝදන් කිරීමට. පෑන මාරු කරන්න. ආදිය උදෙසා ආදිය උදෙසා මොවුන් දෙවියන් පිදීම සිදු කරන ලදී. මොවුන් දෙවියන් පිදීම සිදු කරන ලදී. කාලගත වන විට ಭಾರತයේ පුරා
බමුණු බලය ආයාව බමුණු බලය වර්ධනය වූ අතර එහිදී මෙම වන්දනා ක්‍රමය අනිවාර්ය ආගමික අංගයක් ලෙස වර්ධනය විය. එපමණක් නොව එහිදී මෙම වන්දනාව සඳහා බමුණු පූජකවරයෙක්ද සම්බන්ධ කරගත යුතු බව. සඳහන් කරන ලදී. ඒ අනුව පසුකාලීනව යාගය සිදු කරන විට බමුණෙකුගේ සහායත ලබා ගත යුතුය. ඒ අනුව යාගයක් සිදු කිරීමට නම් අංග කිහිපයක් සම්පූර්ණ විය යුතුය. පුතේ බමුණු ඇවිල්ලා මේ යාගය අරගෙන තොందර කරගෙන ගිය එක මැද්දට යාගයක් වගේ එකක් පටන් ගත්තා. උන්කු උඹලෝක තනියෙන් කරලා හරියන්නේ නැහැ. ඔකේ කතා කරගෙන යනවා බමුණෙකුත් කියලා. ඊට පස්සේ පැස්සට පස්සේ මේකට තව විවිධ වැඩ කෑලි එකතු වෙන පටන් ගත්තා. එයාට මොනවද මේක තුනේ? පළවෙනි කෙනා තමයි යාග අංග විදියට කියන්නේ බා නිවෙස් හිමියා. ඊට පස්සේ ත්‍රිවේද ප්‍රාප්ත කවුද? බමුණු පූජකයා. තව යාග
स्तंभय याग द्रव्य तामगाद अग्नि देविया මෙන්න මේ ටික නැතුව බලන්න තනියෙන් මේ දෙවියෝ සතුට කරන්න බෑ කියලා මොන දෙවියෝද මේ අග්නි වාත නරු ශාම දුයි වරුණාදිත්‍ය අශ්වින සූර්ය මිත්‍ර කුෂ පරජාන උසස් ඉන්ද්‍ර රුද්‍ර වගේ දෙවියෝ බලන්න නිකන් සතුට කරන්න බෑ එහෙම සතුට කරන්න අවශ්‍යයි නම් බලන්න සිද්ධ වෙනවා එකක් තමන් නිවෙසිනියා කියලා කියන පුතේ යාගය කරන කෙනා දායකයා ඊට පස්සේ ඒකට ත්‍රිවේද પ્રાપ્ત බමුණු එක පූජකවරේ याग स्तंभय याग द्रव्य सह अग्नि देविया කියන හැමෝම එකතු කරගෙන උඹලා මේ වැඩේ කරපල්ලා කියලා මොන්නේ කියන්නේ. පැහැදිලි කරුනේ. ඊට පස්සේ බවුන පුවා මේ යාග කටයුතු මේක පුතේ අර දෙවියන් පිළිම යාගයක් බවට ඉබේම පත් වෙනවා නේද? බවුන ඇවිල්ලා මේ යාග කටයුතු හරියට කරන්න පුළුවන් කාටද? බමුණන්ට විතරයි. මේ යාග කටයුතු හරියට සිදු කරන්න පුළුවන් බමුණන්ට විතරයි. හරියට මේ යාගය සිදු කරන්නේ නැත්තම් ඒ වෙලාවට උඹලා බලාපොරොත්තු වුණු ප්‍රතිඵල වෙනකොට වෙන්නේ ඒක අනිත් පැත්ත. සතුට බලාපොරොත්තු වෙන ලැබෙන්නේ දුක. පැහැදිලිද? ඒ නිසා මේක හරියටම දන්නේ බමුණු විතරයි. ඒ වෙලාවේදී වේද පාඨ ගායනා කරලා උඹලාට ආශිර්වාද කරනවා දෙවියෝ සතුටු කරනවා. ඒ නිසා උඹලා අපි කියන විදිහට මේ වැඩේ කරපල්ලා කියලා මේක අසල බමුණු ඇඟිල්ලක් ගහගත්තා. බමුණු ඇඟිල්ලක් ගහගත්තට පස්සේ මේ දෙවියෝ සතුටු කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණ අනිත් පැත්ත ගහලා අනර විකාර වෙලා ගියා. ඊට පස්සේ ඒක යාගය බවට පත් වුණා. යාගය සිදු කරද්දී ඒ යාගයේ කොටස් දෙකකට බෙදුණා. මොකක් විදිහටද? කුඩා යාග, මහා යාග කියලා. එහෙම නැත්නම් අපි කියනවා ගෘහීය කර්ම සහ ශෞත කර්ම යාගය. මේක එක දිගට ඇදගෙන ගිය තනිකර බමුණු. මේවෙන් බලාපොරොත්තු වෙන විවිධ කාර්යයන් අන්තිමට මිනිස්සු ඝාතනය කරන දැනට වැඩකම් මේක දියුණු කරගෙන ගියා බමුණු. උන්ගේ අවශ්‍යතාවය නිසා අපි තව පොඩ්ඩක් ලියාගෙන යන්න. මට අවසන් කරලා දුන්නේ නේද? උදේ එතකොටද සම්පූර්ණ වී යුතුයි. ලියාගන්න එක නිවෙස් හිමියා පාඩමයන් ලියාගන්න. අංක කිහිපයක් සම්පූර්ණ වේ යුතුය. එක නිවෙසේ අයිතිකම් නැත්නම් නිවෙස් හිමියා එක නිවෙසේ අයිතිකම් නැත්නම් නිවෙස් හිමියා. දෙක ත්‍රිවේද પ્રાપ્ત බමුණු පූජකයා. ත්‍රිවේද પ્રાપ્ત බමුණු පූජකයා. තුන याग स्तंभय याग स्तंभय ඒකද ඉස්සරහ වරහන් අතර ලියා ගන්න යාග භූමිය කියලා. යාග ස්ථාපේ ඉස්සරහ වරහන් අතර යාග භූමිය. ඊළඟ එක යාග ද්‍රව්‍ය. याग द्रव्य अंतिम याग अग्नि देविया. එබුතේ කොහොමද මේ ගින්දර මේක අසල ගහගත්ත කොහොමද නැති ගින්දර මේක අසල ගහගත්තේ අපිට මගේ ඉතින් දුම් දානවා කියන්නේ පිච්චෙනවද කියලා බලන්නද? අග්නි දෙවිය ගාව තුන ගිනි මැලයක්. ගිනි මැලේ පත්තු කළාට පස්සේ අර යාග ද්‍රව්‍ය යාග ස්තම්භයේ තියලා ඒක රත් වෙනවා. රත් වෙද්දී දුවන්නේ කරනවා. රත් වෙද්දී දුම් දානවා. දුම් දානවා. ඒ දුම් වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප වෙන දුම යන්නේ ඉහළට.
ඉහළ අහසේ ඉන්න දෙවියෝ මොන දෙවියෝද ඉන්නේ? බහුදේවවාදී දෙවියෝ. උන් ඒව ආග්‍රහණය කරලා සතුටු වෙලා පෘථුවියේ වාසය කරන මිනිස්සුන්ට ආශිර්වාද කරනවා කියන විශ්වාස බමුණු විශ්වාස. ඒ නිසා තමයි යාගය සිදු කරන්න අග්නි දෙවියව සම්බන්ධ කරවා ගන්න. යාගය ඉතා කුඩාවට පැවති ඉතා කුඩාවට පැවති ඉතා කුඩාවට පැවති මෙම දෙවියන් සතුටු කිරීමේ ක්‍රියාපිළිවෙත මෙම දෙවියන් සතුටු කිරීමේ ක්‍රියා බමුණන්ගේ මැදිහත් වීම නිසා යාගයක් බවට පත්විය. යාගයක් බවට පත්විය. එහි බලය තමා අතටගත් එහි බලය තමා අතටගත් බමුණන්ගේ ආකල්පය වූයේ බමුණන්ගේ ආකල්පය වූයේ යාගයක් සම්පූර්ණ වීමට නම් යාගයක් සම්පූර්ණ වීමට නම් බමුණු පූජකයෙක් අනිවාර්යෙන්ම බමුණු පූජකයෙක් අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු බවයි. බමුණු පූජකයෙක් අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු බවයි. උඩුකමාවක් දාලා ලියාගන්න. පෙරලිකමාවක් හරි උඩුකමාවක් හරි පෙරලිකමාවක්. නිසි ආකාරයෙන් යාගය සිදු නොකරන විට නිසි ආකාරයෙන් යාගය සිදු නොකරන විට හිරු නොනගී පායන්නේ සිද්ධාර්ථ වනේසර් ඉවැර පුත්නේ ඇසෙන සුරාදරට ඉර පායන්නේ නැතනේ එමලි ඈ ඉරු නොනගී ශාස්‍ය නොපැසේ ශාස්‍ය කියන්නේ අර යන්ස්ලේපා ගාවෙනවා ශාස්‍ය තවන්න මෙතන යන්න දෙපක් ශාස්‍යය නොබැ ශාස්‍ය කියන්නේ මොනවද ශාස්‍ය නොපැසේ ඒ කියන්නේ මොනවද ඔය ගෝවිතයන් වගේ දේවල් අන්න හරි අස්වැන්න හරියටම වචනය අස්වැන්න පැහෙන්නේ නැහැ කියලා කියන්නේ ශාස්‍ය නොපැසේ
ලෝකය දැන් පවත්නා ලෙස නොපවතී. ලෝකය ලෝකයෙන් යමු ලෝකය දැන් පවත්නා ලෙස නොපවතී. කමා වහන යන ඉගැන්වීම බමුණන් දක්වන ලදී. යන ඉගැන්වීම බමුණන් දක්වන ලදී. ආයත් යට රූල් එකට ඇවිල්ලා උඩුකමා දාගන්න. උඩුකමා යාගය නිවැරදිව සිදු කරන විට යාගය නිවැරදිව සිදු කරන විට දෙවියන් කැමති වූවත් නැතත් දෙවියන් කැමති වූවත් නැතත් තමන් අපේක්ෂා කරන කරුණු ඉටු කර දිය යුතුය. තමන් අපේක්ෂා කරන කරුණු ඉටු කර දිය යුතුය. එමෙන්ම යාගයේදී වේද පාඨ වැරදියට උච්චාරණය වූහොත් වේද පාඨ වැරදියට උච්චාරණය වූහොත් අංග පසංග වැරදි ලෙස හැසිර වූහොත් අංග පසංග වැරදි ලෙස හැසිර වූහොත් ඉෂ්ට ප්‍රතිඵල වෙනුවට ඉෂ්ට ප්‍රතිඵල වෙන එකෙන් පිට බලාපොරොත්තු වන ප්‍රතිඵල අනිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව දැක්වූහ. ඉෂ්ට ප්‍රතිඵල වෙනුවට අනිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව දැක්වූහ. අනුච්ඡේදය මේ අනුව හැඩගැස්සුණු ಭಾರತೀಯ සමාජයේ මේ අනුව හැඩගැස්සුණු ಭಾರತೀಯ සමාජයේ ප්‍රධාන ආගමික ඒකකයේ බවට ප්‍රධාන ආගමික ඒකකයේ බවට
යාගය පත් වූ අතර යාගය පත් වූ අතර එය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලයද එය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලයද බමුණන් සන්තක කරගන්නා ලදී. බමුණන් සන්තක කරගන්නා ලදී. මෙලෙස කුඩාවට ආරම්භ වූ මෙලෙස කුඩාවට ආරම්භ වූ දෙවියන් සතුටු කිරීමේ පිළිවෙත දෙවියන් සතුටු කිරීමේ පිළිවෙත යාගයක් බවට පත් වේ. වෙන පාට පෑනගේ ගව සම්පත බෝ කර ගැනීමට ගව සම්පත බෝ කර ගැනීමට ගව සම්පත බෝ කර ගැනීමට සතුරන් වෙනසීමට සතුරන් වෙනසීමට විවිධ උපද්‍රව වලින් රට ආරක්ෂා කර ගැනීමට විවිධ උපද්‍රව වලින් රට ආරක්ෂා කර ගැනීමට රෝග නිවාරණය කර ගැනීමට යාගය සිදු කරන ලදී. හරිද? මාතෘකාවක් අමාරුද? පිටු බියක් ලියලා දෙන්නද? ඇත්තේ අර කරන්න හදන්නේ. යාගය සඳහා බ්‍රාහ්මණ පිළිවෙත්. යාගය සඳහා බ්‍රාහ්මණ පිළිවෙත්. සඳ තරුණි කඳයි මුළු ඔබ යාගය සඳහා බ්‍රාහ්මණ යාගය සඳහා බ්‍රාහ්මණ පිළිවෙත්. Thank you.
ඔන්ලයින් එකේ උත්තර දෙන්න. අද කතා කරපු පාඩම තේරුණාද? ඔව් ඔව් හාමුදුරුවෝ. අවුලක් නෑන. අවුලක් නැද්ද? අවුලක්ම නැහැ. නෑ හාමුදුරුවනේ. ඔයාලට මම කහ පාට ඩියුට් එකක් එවලත් ඇතිනේ. ඒකට උත්තර ලියන්න. ලියලා මට WhatsApp එකට දාන්න හිමීට පැහැදිලි ෆොටෝ එකක් අහලා. ඔය යපු නිබන්ධනෙත් බලලා සාර්ථක පිළිතුරු ලියන්න. අපි ලබන සතියේ නම් පන්ති මම නිවාඩු මට කරන්න වෙන්නේ නැහැ. ඉරිදා ක්ලාස් එකක් නැහැ. සෙනසුරාදා එකක් නැහැ. මම එහෙම නිතරම නිවාඩු දෙන කෙනෙක් නෙවෙයි කියලා ඔයාලා දන්නවා. ඒත් මේ නිවාඩුව නොදී බෑ. ඒක නිසායි අපි නිවාඩු දෙන්නේ. ආයෙ ඔයාලට නිවාඩු හම්බ වෙන්නේ අවුරුද්දට. සමරස කෑමත් එක්කේ අපි නිවාඩු සමරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුංචි නංගී මල්ලි අපි අදට පාඩම අවසන් කරන්නේ ඔන්ලයින් එකේ හැමෝටම තෙරුවන් සරණයි. දැන් ඔයාලට දුවපන්. බයි. නිවන් සරණයි අපේ හාමුදුරුවනේ. බයි. හාමුදුරනේ මට දෙයක් අහන්න තියෙනවා. අහන්න පුතාන. මොහා. මේ මට මේ එතකොට ටියුට් එක කොහොමද දැන් දෙන්නේ? මොකද උදේ? මට ටියුට් එක දැන් කොහොමද දෙන්නේ හාමුදුරනේ? ඔයා කොහෙද? මම රට ඉන්නේ. ඔයා ඉතාලියේද? කොහෙද ඉතාලියේ නේද? ඔව් හාමුදුරුවෝ. මම පුතා මෙහෙම කරන්න මට අද රැයට අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න මේ මම ඔයාට අද දාන්න PDF එකක් හරිද? ඔව් හාමුදුරුවනේ මං හාමුදුරුවන්ට එදා කිව්වා. ඔව් අනේ මට පොඩ වැඩ වැඩි පුතේ. අද අනිවාර්යෙන් කෝල් එකක් දාන්න මම දෙන්න. හරි. thank you හාමුදුරුවෝ. කාටද රස දෙන්නේ? මේ භගවත් ගීතාව ගන්න පුළුවන් ද අර මනුස්මෘතියෙම තියෙන ඒවට මේ ඍග්වේදය ඔව් භගවත් ගීතාව ගන්න පුළුවන්. හරි හරි භගවත් ගීතාවේ කරුණු ගැඹුරු වැඩි. ඒනට සිලබස් එකට ඒවා දාගන්න එපා. හරි නමුසර්ණයි